රචනා ප්‍රශ්න පිළිබඳව වැඩසටහන් මාලාවක්ම ගෙන ආවා. ඒකේ තවත් රචනා ප්‍රශ්නයක් තමයි අද අපි ගෙන එන්නේ. ඉස්සෙල්ලා බලන රචනා ප්‍රශ්නය. මේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි සූනෙෂ්ටික සෛලයක වර්ණදය සෑදී ඇත්තේ DNA සහ ප්‍රෝටීන එක්වීමෙන්ය. DNA අණුවක් සූනෙෂ්ටික වර්ණදේහයක් ලෙස සංවිධානය වී ඇති අයුරු කෙටියෙන් විස්තර කරන්න. ඒක තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටසෙන් තියෙන්නේ බැක්ටීරියාවල වර්ණදේහයක DNA සැකසුම මෙම සූනෙෂ්ටික සෛලයක වර්ණදේහ සැකසී ඇති ආකාරයෙන් මූලික වංශයෙන් වෙනස් වන අයුරු පැහැදිලි කරන්න. පෝස් කරලා ඉස්සලා ප්‍රශ්නට උත්තර ලියලා ඊටු ටික බලන්න. රචනා ප්‍රශ්නවල පිළිතුරු ලියීමේදී ඉතාම වැදගත් මතක තියාගන්න රචනා ප්‍රශ්නවල පිළිතුරු වශයෙන් ලියන්න ඕනේ සම්පත් පොත්වල තියෙන කරුණු. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කළ තියෙන සම්පත් පොත්වල තියෙන කරුණු තමයි මේ සම්බන්ධයෙන් ලියන්න ඕනේ. ඉස්සලාම මේ රචනා ප්‍රශ්නය පැහැදිලිව කියවන්න. දැන් ඔයගලන්ට පේන ඇති පළවෙනි කොටස ගත්තොත් සූනෙෂ්ටික සෛලයක වර්ණදේහ සෑදී ඇත්තේ DNA සහ ප්‍රෝටීන එක්වීමෙන්. ඒක ප්‍රකාශයක්. ඉතින් ඒක වැඩි කලබල කරගෙන ඒකට යොමු කරන්න ඕනේ නැහැ. ඊළඟ කොටස බලන DNA අණුවක් සූනෙෂ්ටික වර්ණදේහයක් ලෙස DNA අණුවක් සූනෙෂ්ටික වර්ණදේහයක් ලෙස සංවිධානය වී ඇති අයුරු කෙටියෙන් විස්තර කරන්න. වර්ණදේහයක් ලෙස සංවිධානය වී ඇති අයුරු. ඕනනම් අපිට ප්‍රශ්නේ කියවනකොටම අදාළ කොටස් යටින් ඉරි අඳින්න පුළුවන්. ඒතර මෙතන වැදගත් වෙන්නේ DNA අණුවක් වර්ණදේහයක් ලෙස සංවිධානය වී ඇති අයුරු තමයි විස්තර කරන්න තියෙන්නේ. ඉස්සලක වගේම ඕනෑම රචනා ප්‍රශ්නයකට ඊටමත් ලේසි වෙන ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ වෙනං විමර්ශනශීලී විග්‍රහාරාමය විශාල දේවල් ලියන්න නැහැ. ඕනේ නැහැ. ප්‍රශ්නෙට අදාළ පොයින්ට්ස් නැත්නම් ප්‍රශ්නට අදාළ ලකුණු පොයින්ට්ස් නැත්නම් කරුණු තමයි වැඩි ප්‍රමාණයක් සීමිත කාලයේදී ඔයගොල්ලෝ ලියන්න ඕන. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය නිකුත් කරලා තියෙන සම්පත් පොත්වලට අදාළව තමයි ලියන්න ඕනේ. ඉතින් ඇත්තට මේ අහන්නේ සම්පත් පොතේ ආකාරයට DNA අණුවක් වර්ධයක් ලෙස සංවිධානය වී ඇති අයුරු. සම්පත් පොත්වලින් මෙන්න මේ පොත 7 වෙනි ඒකක යටතේ අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. තව එකක් කියන්න ඕනේ. දැන් අපි මේ මුද්‍රිත පොත පෙන්නුවට මුද්‍රිත පොත ජාතික අධ්‍යාපනයට නිකුත් කරලා ආපහු හකුලා ගත්තා. ඒ නිසා තාමත් තියෙන්නේ PDF version එක විතරයි. ඒතර ඉන්ටර්නෙට් එකේ තියෙන ni.lk වල තියෙන PDF version එකට අනුව තමයි පිළිතුරු ගොඩනගන්න ඕනේ. එතකොට මේ පොතේ මේ මුද්‍රිත පොතේ නම් 3 වෙනි පිටුවේ තුන්වෙනි පිටේ තියෙනවා සූනෙෂ්ටික වර්ණදේහේ ව්‍යුහක නිර්මාණය කියලා. අන්න ඒක යටතේ පිටු 2මාරක් විතර වගේ තියෙන අන්නේ කරුණු තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් ලියන්න ඕනේ. ඒතර සිද්ධාන්ත පසුබිම ඔයගොල්ලෝ තේරුම් ගන්න තියෙන්න ඕනේ. ඉස්සලාම ඔයගොල්ලෝ දන්නවා ඇති මුලින්ම තියෙන දිග DNA අණුවක්. මේක 2 නැනෝමීටර විතර වෙනවා. ඊට පස්සේ මේවා වටා මේවා අර මේ වගේ හිස්ටෝන ප්‍රෝටීන එක්ක වෙලෙනවා. මේ නිසා තියෙනවා නියුක්ලියෝසෝම. ඊට පස්සේ මේ නියුක්ලියෝසෝම තවදුරටත් ඇඹරෙනවා. ඒවා තවදුරටත් ඇඹරිලා ඊළඟට ක්‍රොමැටින් බවට පත් වෙනවා. මේ වගේ තිබිච්ච මේ තියෙන නියුක්ලියෝසෝම තවදුරටත් ඇඹරිලා ක්‍රොමැටින් බවට පත් වෙනවා. එන්නේ නැඹරෙනකොට මේක 2 නැනෝමීටර් 10 නැනෝමීටර් වෙනවා. තවදුරටත් ඇඹරුවා මේක 30 නැනෝමීටර් බවට පත් වෙනවා ක්‍රොමැටින් ආපුවාම. ඊට පස්සේ මේ ක්‍රොමැටින් තවදුරටත් දඟර වැටලා ඇඹරිලා පුඩු බවට පත් වෙනවා. ක්‍රොමැටින් පුඩු බවට පත් වෙනවා. එතකොට ඒක 300 නැනෝමීටර් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක තවදුරටත් ඇඹරිච්ච ක්‍රොමැටින් පුඩු බවට පත් වෙනවා. තඩින් ඇසුරුණු පුඩු බවට පත් වෙනවා. එතකොට ඒක 700 නැනෝමීටර් බවට පත් වෙනවා. ඉදිරියට තමයි අතන වර්ණදේහාංශයක් ලැබෙන්නේ. පස්සේ මේ වර්ණදේහාංශ දෙකක් මේ වගේ වර්ණදේහාංශ දෙකක් එකතු වෙලා තමයි වර්ණදේහයක් සෑදෙන්නේ. ඒතර ඒක 1400යි නැනෝමීටර් බවට පත් වෙනවා. මේ 700යි නැනෝමීටර් ඒව දෙකක් එකතු වෙලා තමයි 1400 වර්ණදේහය බවට පත් වෙන්නේ.
මේ අනුව මේ පිළිතුරේ අපි ලියන්න ඕනේ මේ වගේ levels 4කින් ඇති වෙන නියුක්ලියෝසෝම ඇති වෙන එක, ක්‍රොමැටින් ඇති වෙන එක, පුඩු ඇති වෙන එක, ඒවා තදින් ඇසිරලා වර්ණ දේහාංශ සහ වර්ණ දේහ ඇතිවන අවස්ථා 4 තමයි මේකේ ලියන්න තියෙන්නේ සම්පත් පොතට අදාළව. අපි මේ රූප සරහනක් දක්වලා තියෙන ඔයගලගේ අවබෝධය සඳහා විභාගෙදී ව්‍යුහයක් විස්තර කරන්න කිව්වොත් විතරක් තමයි රූප සරහනක් අඳින්න තියෙන. නැත්තම් රූප සරහනක් අඳින්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉක්මනට කරුණු වැඩි සංඛ්‍යාවක් ලියා දැක්වීම තමයි වැදගත් වෙන්නේ. මොකද පැය භාගයක කාලයක් තමයි රචනා ප්‍රශ්න තියෙන්නේ. අපි ඊළඟට අංකානුව තමයි මේ මාකස් ස්කීම් එක කියන්නේ යන්නේ. හැබැයි විභාගෙදී ඔයගොල්ලෝ අංකානුව ලියන්න එපා, ඡේද වශයෙන් ලියන්න. නමුත් කරුණු වල චාල එක එක જાති අනවශ්‍ය දේවල් ලියන්න යන්න ඕනේ. DNA අනු ඉතා වැදගත් අණුක ප්‍රවේණීය මූලික ඒකකයේ වේ. DNA සොයාගත්තේ වොට්සන් සහ ක්‍රික් විසින්. ඒවා මේකට අදාළ නැහැ. අදාළ කරුණු විතරක් ඉක්මනට ටක් ගාලා ඒ අදාළ කරුණු කියන්නේ එක එක කරුණු නෙමෙයි සම්පත් පොතේ තියෙන කරුණු ඒ විදිහට ලයිස්තුගත කිරීම තමයි වැදගත් වෙන්නේ. හැබැයි ලයිස්තුවක් ලියුවාම ලකුණු දෙන්නේ නැති නිසා රචනා ස්වරූපෙන්, ඡේද ස්වරූපෙන් ලියන්න මේ කරුණු. පළවෙනි කරුණ තමයි සුනිශ්චිත වර්ණ දේහ සංවිධානය යටතේ DNA හිස්ටෝන ප්‍රෝටීන සමග සම්බන්ධ වී වර්ණ දේහ තුල පිහිටයි. 2. DNA ප්‍රෝටීන සංකීර්ණය ක්‍රොමැටින් ලෙස හැඳින්වෙන නැත්නම් ක්‍රොමැටින් නම් වේ. එය ලිහිල් වැසුරුණු යුක්‍රොමැටින් ලෙස හෝ තදින් ඇසුරුණු හෙටරොක්‍රොමැටින් ලෙස පිහිටනවා. දැන් අපි කියන්නේ මට්ටම් 4ක් යටතේ තියෙනවා කියලා. පළවෙනි මට්ටම ගැන කියන්නේ නියුක්ලියෝසෝම මට්ටම. 7 වෙනි කරුණ යටතේ ලියලා තියෙන එකයි. පළමු මට්ටමේදී ද්විත්ව හෙලික්සය, 8 වෙනි කරුණ හිස්ටෝන අණු 8කින් යුත් සංකීර්ණයක් වටා වෙලේ. මේ වගේ හිස්ටෝන අණු 8ක් එකතු වෙලා තියෙන සංකීර්ණයක් වටා වෙලිනවා. එය නියුක්ලියෝසෝම ලෙස හැඳින්වෙනවා. මේ නියුක්ලියෝසෝම ලෙස හැඳින්වේ ඒවා 10යි මයික්‍රෝමීටර වේ. 10 වෙනි කරුණ තමයි 10 මයික්‍රෝමීටර වේ. අනුයාත නියුක්ලියෝසෝම ලින්ක DNA සම්බන්ධක DNA. අනුයාත නියුක්ලියෝසෝම සම්බන්ධක DNA නැත්නම් ලින්ක DNA නැමැති 12 වෙනි කරුණ DNA කොටසකින් සම්බන්ධ වී ඇත. ඒතරේ තමයි නියුක්ලියෝසෝම. දෙවෙනි අධීරයේ දීලා කියන්නේ ක්‍රොමැටින් සෑදීම ගැන. 13 වෙනි කරුණ දෙවෙනි මට්ටමේදී නියුක්ලියෝසෝම ඇඹරී සර්පිල රටාවකට ඇසිරීමෙන් 30 නැනෝමීටර විස්කම්භය දරන මේක 30 නැනෝමීටර 10ක 30 නැනෝමීටර විස්කම්භය දරන 16 ක්‍රොමැටින් තන්තුවක් සාදයි. ක්‍රොමැටින් තන්තුවක් සාදයි. ඊළඟ තුන්වෙනි මට්ටමේදී පුඩු කණ්ඩ නැත්නම් ඩොමේන්ස් වගේ ස්පිරල් වෙන එක ලියන්න යනවා. 17 තුන්වෙනි මට්ටමේදී 30 නැනෝමීටර ඛණ්ඩය පුඩු කණ්ඩ සාදයි. ලූප් ඩොමේන්ස් පුඩු කණ්ඩ සාදයි. මේවා ප්‍රෝටීන වලින් සෑදුණු ආධාරකයකට නැත්නම් ස්කැෆෝල්ඩ් එකකට සම්බන්ධ වෙනවා. ප්‍රෝටීන වලින් සෑදුණු ආධාරකයක නැත්නම් ස්කැෆෝල්ඩ් එකට සම්බන්ධ වේ. ඒක තමයි 19. මිහි ඝනකම 300 නැනෝමීටර වේ. ඒක දැන් තවත් ඝන වෙලා 300 නැනෝමීටර වෙනවා. ඊළඟ 4 වෙනි මට්ටමේ තමයි මේ පුඩු කණ්ඩ තවදුරටත් ඇසිරලා වර්ණ දේහාංශයක් ඇති වෙන්නේ. විශේෂක 4 වෙනි මට්ටමේදී 22 පුඩු කණ්ඩ දඟර ගැසී නැමේ නැත්නම් සුසංහිත වේ. තවදුරටත් ඇඹරිලා සුසංහිත වෙනවා. මේ නිසා වර්ණ දේහාංශයක් සාදන ඕන අනුනන කියත හැකි. එහි විස්කම්භය 700 නැනෝමීටර වේ. 24 තමයි මේ විස්කම්භය 700 නැනෝමීටර වේ. 25 අවසානයේදී වර්ණ දේහාංශ දෙකක් දරන වර්ණ දේහයක් සාදනවා. අවසානයේදී වර්ණ දේහාංශ දෙකක් දරන වර්ණ දේහයක් සාදනවා. ඒකේ ඝනකම 1400 නැනෝමීටර. වර්ණ දේහයක් සාදයි එය 1400 නැනෝමීටර වේ. ඒතර ඒ තමයි පළවෙනි කොටසට කරුණු 26ක් ලියලා තියෙනවා. සේරම මේ රචනා ප්‍රශ්නයට කරුණු 38ක් 40ක් විතර ලියන්න තියෙනවා. දැනට අපි කරුණු 26ක් ලියලා තියෙනවා.
ජීවිද්‍යාව රචනා ප්‍රශ්නේ තවත් එකක් තමයි A සහ B කියලා කොටස් දෙකක් තිබුණොත් මේ දෙකටම සමාන ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. මේකේ පළවෙනි කොට දැක්කම ඔයාලට තේරෙන්න ඕනේ පළවෙනි කොටස තමයි වැඩි වෙලාවක් ගත කරන්න ඕනේ කියලා. ඒ නිසා කාලය කළමනාකරණය කිරීමත් ඉතා වැදගත්. ඉක්මනට මම කිව්වා වගේම කරුණු රාශියක් ගුණ කරන්න ඕනේ. සම්පත් පොත් වලට අදාළ කරුණු අනවශ්‍ය කරුණු ලියලා වෙලාව ගත කරන්න එපා. Taman දන්න සේරම ලියන්න ඕනේ නැහැ. ගුරු උගන්වන සේරම ලියන්න ඕනේ නැහැ. මේ සම්පත් පොතේ කරුණු තමයි ලියන්නේ. ඊළඟ බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටසෙන් අහලා තියෙන්නේ බැක්ටීරියා B කොටස බැක්ටීරියල් වර්ණදේහයක DNA සැකසුම මෙම සුනෙෂ්ටික සෛලයක වර්ණදේහ සැකසී ඇති ආකාරයෙන් මූලික වශයෙන් වෙනස් වන අයුරු පැහැදිලි කරන්න. ඒතර එතන අහලා තියෙන්නේ බැක්ටීරියා DNA සැකසුම මේ කියපු යුකැරියෝටා වර්ණදේහ සංවිධානයෙන් වෙනස් වෙලා තියෙන ආකාරය. හැබැයි මත තියන්න සංසන්දනයක් ලියන්න ඕනේ මේකෙන් වෙනස් වෙලා තියෙන ආකාරය. ඒ කියන්නේ බැක්ටීරියා DNA සැකසුම ගැන අහලා තියෙන්නේ අරකට වඩා වෙනස් වෙන ආකාරය. අපෝ මේ සම්පත් පොතට අනුව තමයි ලියන්නේ. අර ඉස්සලා කියපු කරුණට ඉස්සලා මේ පොතේම තියෙනවා ප්‍රාග්නස්ටික වර්ණදේහයක නැමීම අතිවලිත වීම සහ සුසංහිත වීම කියලා අන්න ඒකට අදාළ කරුණුයි කියන්නේ. මේකේ අනුව ඔයගොල්ලෝ දන්න ඇති ප්‍රාග්නස්ටිකයන්ගේ තිබෙන්නේ මේ වගේ වෘත්තාකාර DNA අණුවක්. ඒක වෙන්නේ දඟර වශයෙන් මේක පුඩු වලට සෑදෙනවා. මැද RNA සහ ප්‍රෝටීන් හරයක් තියෙනවා. ඒකට මේවා මෙන් පුඩු වශයෙන් සම්බන්ධ වෙනවා. දෙවෙනි අධීරයේදී තුන්වෙනි අධීරයේදී වෙන්නේ මේ පුඩු නැවතත් තවදුරටත් අතිවලිත වෙනවා. කියන්නේ මේවා ආයි මෙහෙම අතිවලිත වෙනවා. එතකොට පුඩු කණ්ඩ අතිවලිත දඟර සෑදීම තමයි එහිදී වෙන්නේ. මේ රූපසරයෙන් දක්වලා තියෙනෙත් ඒකයි. මේ පැත්තේ තියෙනවා චක්‍රීය නැමුන් නැති වර්ණදේහේ ඒක 350යි මයික්‍රෝමීටර. ඊට පස්සේ ඒක මැද තියෙන RNA ප්‍රෝටීන හරයට සම්බන්ධ වෙලා පුඩු 40ක් 50ක් ප්‍රමාණයට නැමෙනවා. එතකොට මේ අවස්ථාවේදී අර 350 නැනෝමීටර 300යි මයික්‍රෝමීටර දක්වා අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක තවදුරටත් අතිවලිත වෙනවා. දඟර වැටෙනවා. ඒ නිසා 2 මයික්‍රෝමීටර වෙලා තියෙන අතිවලිත දඟර වර්ණදේහයක් බවට පත් වෙලා තියෙනවා. මේක තමයි සම්පත් පොතේ තියෙන රූපය ප්‍රාග්නස්ටික වර්ණදේහයක නැමීම අතිවලිත වීම සහ සුසංහිත වීම කියලා. එයන අපිට B කොටසට පිළිතුරු ලියන්න පුළුවන්. අපි කියන්නේ බැක්ටීරියා නැත්නම් ප්‍රාග්නස්ටික සෛලයක වර්ණදේහ සැකසුම අර සුනෙෂ්ටික සැකසුමේ වෙනස් වන ආකාර තමයි කියන්නේ. කරුණු 26ක් ලියලා තියෙන නිසා 27 වෙනි අංකයේ තමයි අපි මාකේ ස්කීම් එක කියන්නේ. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ සුනෙෂ්ටිකයන්ගේ ප්‍රාග්නස්ටිකයන් වගේ මේ ප්‍රාග්නස්ටිකයන්ගේ සුනෙෂ්ටිකයන් වගේ නෙමෙයි. ප්‍රෝටීනත් එක්ක බැඳිලා හිස්ටෝන ප්‍රෝටීන ඒ වගේම නියුක්ලියෝසෝම ඇති වෙන්නේ නැහැ. නිකම්ම නග්න වර්ණදේහ තමයි තියෙන්නේ. ඒකයි 27 වෙනි කරුණ යටතේ තියෙන්නේ. ප්‍රාග්නස්ටිකයන්ගේ නැත්නම් බැක්ටීරියාවල හිස්ටෝන ප්‍රෝටීන නැහැ කියන එක තමයි පළවෙනි කරුණ. 28 හෝ නියුක්ලියෝසෝම හිස්ටෝන එකට එකතු වෙලා අර අට හැදලා තියෙන නියුක්ලියෝසෝම නොපිහිටයි. ඊළඟ මේකෙදී මුලින්ම DNA නැමිලා පුඩු කණ්ඩ සාදනවා. 29 DNA නැමුම් නැත්නම් පුඩු කණ්ඩ ඇති වෙයි. පස්සේ ඒවා තවදුරටත් නැමිලා ඩොමේන බවට පත් වෙනවා. 30 පසු ඒවා තවදුරටත් නැමී අතිවලිත දඟර සහිත 31 ඩොමේන බවට පත් වේ. ඩොමේන බවට පත් වේ. මේ මැද තියෙන RNA හරයකට සම්බන්ධ වෙලා තියෙනවා. 32 මෙම ඩොමේන නැත්නම් අතිවලිත පුඩු 33 RNA ප්‍රෝටීන වලින් යුක්ත 34 හරයකට සම්බන්ධ වෙනවා. මැද තියෙන හරයකට සම්බන්ධ වෙලා තියෙනවා. සම්පත් පොතේ තියෙන අතර මේ හරය මගින් 35 වර්ණදේහ ප්ලාස්පට්ලයටත් බැඳෙනවා. ඒ වගේම ඇත්තට මේගොල්ලන්ගේ වර්ණදේහාංශ වර්ණදේහ ලෙස සංවිධානය වෙලා නැහැ. ඒ වගේම මේගොල්ලන්ගේ තියෙන චක්‍රීය වර්ණදේහ සුනෙෂ්ටිකයන් වගේ රේඛීය වර්ණදේහ නැහැ. ඒ කරුණුත් ලියනවා.
36 ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ වර්ණ දේහාංශ නොපිහිටයි. 37 සූනේෂ්ඨිකයන්ගේ රේඛීය වර්ණ දේහ ඇතත් 38 ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ වෘත්තාකාර නැත්නම් චක්‍රීය වර්ණ දේහ පිහිටනවා. 39 සූනේෂ්ඨික සෛලයක වර්ණ දේහ රැසක් ඇතත් බැක්ටීරියා වල ඇත්තේ එක් වර්ණ දේහයක් පමණයි. ඒ වගේම 40 බැක්ටීරියා වල සත්‍ය වර්ණ දේහ නොමැත. දැන් අන්තිම කාරණා ටික ඒක සම්පත් පොතේම තිබුණ එතනම නෙමෙයි මීට මුලින් පිහිටා තිබිච්ච කරුණු ඒ පිටු යට තමයි තිබ්බේ. ඉතින් මේ විදිහට තමයි අපි කරුණ ලිව්වේ. සාමාන්‍යයෙන් ජීව විද්‍යාවේ මේ වගේ රචනා ප්‍රශ්නයකට එක්ක කරුණු 30ක් නැත්නම් 38ක් 50ක් විතර වගේ ලියන්න ඕනේ. කරුණු 30ක් ලිව්වා නම් එක් අරකට ලකුණු 5 ගානේ තමයි 150. දැන් සාමාන්‍ය රචනා ප්‍රශ්නයකට ලකුණු 150ක් තමයි ලැබෙන්නේ. සම්පූර්ණ 100ක් මේ 100ක් ලැබෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එක රචනා ප්‍රශ්නයක ලකුණු 150ක් ලැබෙන්නේ පැය භාගයේදී උත්තර ලියන්න ඕනේ. කරුණු 38ක් තිබුත් ඒකට ලකුණු 4 ගානේ ලකුණු 152ක් නැත්නම් මුල් ලකුණු 150ක් විතර ලැබෙනවා මේවට. සමහර ප්‍රශ්නවලට අපි කරුණු 50ක් දෙනවා. ඒක හුඟක් පොඩි නම් ඒ ලකුණු 3 ගානේ ලකුණු 150ක් ලැබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී කරුණු 40ක් ලියව උපරිම කරුණු 38ක් හරි ගාන ගණනලා 38ක් තියෙන්න ඕනේ. හරි ගාන ගණනලා 4න් වැඩි කරලා 150න් කීයද තියෙන්නේ කියලා බලන්න. ඊළඟට මේ තමයි රචනා ප්‍රශ්න පිළිතුරු ලිවීම. අපි මේ වගේ තවත් රචනා ප්‍රශ්න පිළිතුරු ලිවීමට ඊළඟ පාඩමේදී බලාපොරොත්තු වෙනවා.